හොඳයි ඉතින් ඔන්න ඔයාලා එකතු වෙලා ඉන්නවා තවත් අපේ RAM Studios Master Class Tutorial Series එකක් එක්ක. ඉතින් මේ Tutorial Series එකේ නම තමයි Blueprints Theory කියලා කියන්නේ. ඉතින් ඕගොල්ලෝ දැනටමත් දන්නවා අපි පාවිච්චි කරන්නේ Unreal Engine එක ගොඩක්ම Unity සහ CryEngine වලට සාපේක්ෂව. එතකොට මේ Unreal Engine වල තියෙන Visual Scripting System එක ඒක තමයි අපි Blueprints කියලා හඳුන්වන්නේ. එතකොට මෙන්න මේ Blueprints කියන එක වැඩ කරන්නේ කොහොමද කියලා theoretical විදියට ඕගොල්ලන්ට practical examples එක්ක exercises එක්ක ගොඩක් හොඳ විදියට ඩිවෙලොප් කරපු ටියුටෝරියල් සීරීස් එකක් තමයි මේ Blueprints Theory කියලා කියන්නේ. ඉතින් අපි ටික දවසක් වැය කරා මේ ටියුටෝරියල් සීරීස් එක හදන්න. ඉතින් මම හිතනවා ඕගොල්ලන්ට ගොඩක් පැහැදිලිව Blueprints කියන concept එක ගැන programming wise උනත් simple විදියට ඉගෙන ගන්න පුළුවන් කියලා මෙන්න මේ ටියුටෝරියල් සීරීස් එකෙන්. ඉතින් අපි යමු අපේ ටියුටෝරියල් සීරීස් එකට. right. ඉතින් අද අපි ඉස්සෙල්ලාම අරගෙන ඉන්නේ මේකේ පළවෙනි කොටස. මේකේ පළවෙනි කොටසේ නම අපි දාලා තින්නේ blueprint concepts කියලා. ඒ කියන්නේ මෙන්න මේ blueprint එකක් කියන එක මොකක්ද කියන එකේ පොඩි introduction එකක් අපි මුලින්ම කරලා එමු. පොඩ්ඩක් මේ blueprints කියන එක ඕගොල්ලන්ට පැහැදිලි වෙන්න. right. එතකොට අපි මුලින්ම බලමු මෙන්න මේ වීඩියෝ එකේ goals and outcomes මොනවද කියලා. goals ගැන කතා කරොත් මගේ goals තමයි ඔයාලට blueprints කියන concept එක introduce කරලා දෙන එක. ඊට පස්සේ blueprint classes කොහොමද හදන්නේ කියන එක ගැන ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන එක සහ මේ parent child inheritance කියන concept එක කොහොමද මේ blueprints වලට අදාළ වෙන්නේ කියන එක ගැන ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න. එතකොට මේ වීඩියෝ එක අවසානයේදී ඕගොල්ලන්ට පුළුවන් වෙනවා වීඩියෝ එක ඉවරනාට පස්සේ Unreal Engine editor එක ඇතුළේදී class blueprint එකක් එහෙමත් නැත්නම් blueprint classes හදන්න ඒ වගේම තමයි level blueprint එකක් සහ class blueprint එකක් අතර තියෙන වෙනස හඳුනා ගන්න ඒ වගේම තමයි parent child inheritance කියන concept එක තේරුම් අරගෙන ඒකෙන් වැඩක් වෙන්නේ කොහොමද සහ වැඩක් ගන්න කොහොමද කියන එක ගැන තේරුම් ගන්න. ඊළඟට අපි බලමු මොකක්ද මේ blueprint එකක් කියන්නේ කියලා. Blueprint එකක් කියලා කියන්නේ visual scripting language එකක්. මේක හදලා තියෙන Epic Games කියන Unreal Engine develop කරන company එක විසින්. එතකොට මේකවල මේ Unreal Engine 4 කියන version එකේදී තමයි මෙන්න මේ Blueprint කියන visual scripting language එක හඳුන්වලා දෙන්නේ. එතකොට මෙන්න මේ visual scripting language එක මේගොල්ලෝ පාවිච්චි කරනවා Unreal Engine එකේ editor එක ඇතුලේ අලුතෙන් classes සහ gameplay functionalities script කරන්න, එහෙමත් නැත්නම් code කරන්න, එහෙමත් නැත්නම් develop කරන්න. එතකොට blueprint එකක් ඇතුලේ script එකක් කියලා කියන්නේ මොකද්ද? මේ blueprint එකක් create කරනකොට මේකේ තියෙනවා graph එකක් කියලා. එතකොට මෙන්න මේ graph එක ඇතුලේ nodes අපි අලුතෙන් හදලා මේ nodes එකින් එක wires වලින් connect කරනවා. ඊට පස්සේ connect කරලා අපි එක execute වෙන්නේ කොහොමද කියන එක define කරනවා. එතකොට මෙන්න මේ nodes සහ wires එකතු වෙලා හැදෙන graph එක ඇතුලේ තියෙන execution එක හැදෙන code එකට අපි කියනවා script එකක් කියලා. එතකොට මෙන්න මේ script එක visual scripting එකක් කියලා කියන්නේ ඒකයි. මේක සාමාන්‍ය traditional අර type කරලා code කරන ක්‍රමයක් නෙමෙයි. එතකොට මෙන්න මේ blueprint කියන එක අපි පාවිච්චි කරනවා game object එකකටත් එහෙමත් නැත්නම් අපි program කරපු game එක ඇතුලේ තියෙන 3D object එකකට හෝ මොකක් හරි object එකකටත් අපි blueprint කියලාම කියනවා. right? ඒ කියන්නේ මොකද්ද? visual scripting language එකකට අපි blueprint එකක් කියලා කියනවා. ඒ blueprint කියන දේවල් වලින් හැදිච්ච මොකක් හරි object එකකටත් අපි blueprint කියනම නම දෙනවා. right. මම කියන්නේ මේ දේවල් මම මේ ඉක්මනට කරගෙන යන්නේ ඕගොල්ලන්ට මේ දේවල් ගොඩක් ෆැමිලියර් නිසා. right. ඊට පස්සේ blueprint script එකක් ගත්තොත් අර මම කිව්වා වගේ මෙන්න මේ විදිහට තමයි අපිට blueprint script එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙතන තියෙනවා blueprint එකේ graph එක, ඊට පස්සේ blueprint එකේ nodes තියෙනවා, මෙතන තියෙනවා wires තියෙනවා. මේ ඔක්කොගෙම තමයි මෙන්න මේ script එක කියන එක හැදිලා තියෙන්නේ. එතකොට basically graph එක කියලා මේකෙදී අපි හඳුන්වන්නේ මෙන්න මේ පිටිපස්සෙන් ඕගොල්ලන්ට පේනවා ඇති අර සාමාන්‍යයෙන් අපි දකින කොටු කොළ තියෙන කොටු කොළ right. එතකොට මෙන්න මේ කොටු කොළයක් වගේ පිටිපස්සෙන් තියෙනවානේ අපිට මේ space එකක්. එතකොට 2D space එකක් අපිට දෙනවා මෙන්න මේ node සහ wires මේක ඇතුලේ හදන්න කියලා space එකක්. එතකොට මෙන්න මේ space එකට එහෙමත් නැත්නම් මෙන්න මේ කොළේ වගේ තියෙන එකට තමයි අපි කියන්නේ graph එක කියලා. right. ඊට පස්සේ අපි හම් වෙනවා nodes. මේ nodes කියලා කියන්නේ blueprint graph එකක් ඇතුලේ මෙන්න මේ විදිහට square එකක් හැඩයට square එකක්ම නෙමෙයි කොහොම හරි කොටුවක් හැඩයට තියෙන ඕනම functionality එකක් supply කරන දෙයකට අපි කියනවා node එකක් කියලා. එතකොට මෙන්න මේ කොටු වල හැඩ වලින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඉන්නේ nodes. ඊට පස්සේ මේ nodes එකින් එක connect කරන්න ඕගොල්ලන්ට පේනවා ඉතින් පොඩි ඉරි කෑලි වගේ තියෙනවා. එතකොට මෙන්න මේ ඉරි කෑලි වලට තමයි අපි wires කියලා කියන්නේ. එතකොට මෙන්න මේ
ටර්මිනොලොජිස් ටික ඔයගොල්ලන්ට වැදගත් වෙනවා බ්ලූප්‍රින්ට්ස් එක්ක වැඩ කරද්දී. එතකොට අපි දැන් දන්නවා නෝඩ්ස් කියන්නේ මොකක්ද? ඊට පස්සේ අපි දන්නවා වයර්ස් කියන්නේ මොකක්ද? මේ දෙකම එකතු වෙලා තියෙන graph එකත් අපි මොකක්ද කියන එක දන්නවා. හරි. ඊට පස්සේ අපි කතා කරනවා බ්ලූප්‍රින්ට්ස් වර්ග දෙකක් ගැන. right. එතකොට මෙන්න මේක ගැන තමයි ගොඩක් අය ගොඩක් විදියට දන්නේ නැත්තේ. ඉතින් ඒ නිසා අපි පොඩ්ඩක් මේකට බර කරලා කතා කරමු. එතකොට බ්ලූප්‍රින්ට්ස් වර්ග දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ක්ලාස් බ්ලූප්‍රින්ට් කියලා කියන එක. එතකොට මේගොල්ලෝ ක්ලාස් බ්ලූප්‍රින්ට් කියන එක ඩිෆයින් කරන්නේ මෙන්න මේ විදිහට. A class is the definition of data and behavior that will be used by a particular type of object. එතකොට ගේම් එක ඇතුලේ මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් තියෙනවා නම් මේ ඔබ්ජෙක්ට් එකේ මොකක් හරි බිහේවියර් එකක් තියෙනවා නම් ඒකට අදාළ data තියෙනවා නම් ඒ ඔක්කොම ටික එකතු කරන කෙනාට අපි කියනවා class එකක් කියලා. එතකොට a blueprint class can be based on a C++ class or another blueprint class. එතකොට මෙන්න මේ blueprints කියන එක හැදිලා තියෙන්නේ C++ codes වලින්. එතකොට මෙන්න මේ blueprint එක කලින් මේගොල්ලෝ define කරලා තියෙන්නේ නැත්නම් මේ blueprint class එකක් මේගොල්ලෝ define කරලා තියෙන්නේ මොන හරි properties ටිකක් එක්ක මෙන්න මේ C++ code එකකින්. එතකොට මෙන්න මේ C++ code එකකින් develop කරපු එක අපිට visual class එකක් විදියට හම්බ වෙනවා. ලේසි විදියට අපිට edit කරගන්න විදියට. right? ඒ කියන්නේ මොකද්ද? මොකක් හරි game object එකක් ගත්තොත් ඒ ඔබ්ජෙක්ට් එක ඇතුලේ තියෙන data සහ behavior එක define කරන එක තමයි class එකක් කියලා කියන්නේ. දැනටත් වැඩි තේරෙන්නේ නැතුවේ වැඩි හිතන්න එපා. අපි කරගෙන යනකොට ඔයගොල්ලන්ට ටික ඔයගොල්ලන්ට මේකේ දේවල් දකිනකොට මොකද්ද මේ කියන්නේ කියන එක හරියටම තේරෙයි. හරි. කොහොම හරි class එකක් කියලා කියන්නේ එක blueprint type එකක් මේක C++ වලින් හදපු පොඩි template එකක් වගේ එකක්. හරි. එතකොට blueprint classes වර්ග ගොඩක් තියෙනවා කියන එක ඔයගොල්ලන්ට තේරෙනවා ඇති. මොකද මේ type. එතකොට blueprint types දෙකක් ගැන තමයි අපි කතා කරන්නේ. එතකොට class blueprint කියවම classes ගොඩක් තියෙන්න පුළුවන් මෙන්න මේ blueprints වල. හරි. එතකොට blueprint class is used to create interactive objects for the game and can be reused in any level. එතකොට මොකක් හරි game object එකක් ගත්තොත් ඒකත් එක්ක interact වෙන විදියට අපිට මේ blueprint class එකක් පාවිච්චි කරන්න පුළුවන් game එක ඇතුළේදී සහ මේක ඕනම level එකකදී ආයෙ reuse කරන්න පුළුවන්. තාමත් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ. අපි බලමු. right? මම ඔයගොල්ලන්ට example එකක් විදියට කියන්නම් මෙන්න මේ වගේ දේවල් ටිකක්. ඔයගොල්ලෝ games ගහලා ඉතින් ඔයගොල්ලෝ games play කරලා තියෙනවා. එතකොට ඔයගොල්ලෝ games play කරනකොට අපි හිතමුකෝ මොකක් හරි shooting game එකක් තියෙනවා. හරි. ඔයගොල්ලෝ ගහලා ඉතින් Call of Duty ඊට පස්සේ ඔය Battlefield ඒ වගේ games play කරලා ඉතිනේ. එතකොට ඔයගොල්ලෝ game එක play කරගෙන යනකොට ඔයාගේ player ට තියෙනවා health එකක්. right. එතකොට ඔයා මොකද කරන්නේ දැන් game එක play කරගෙන යනකොට enemies ලව හම්බුනාට පස්සේ ඔයාගේ health එක ටික අඩු වෙනවා. එතකොට health එක ටික අඩු වෙනකොට සමහර games වල නම් ඔය මේ game මේ ඒ කියන්නේ health එක auto regenerate වෙනවා. ඒ කියන්නේ health එක අපි අඩු වෙගෙන ගිහලා ආපහු ටක් ගාලා ඒක time එකත් එක්ක හිමීට වැඩි වෙනවා. හැබැයි සමහර games තියෙනවා අපි අපේ health එක අඩු වෙනකොට අපි health එක එකතු කරන්න ඕනේ game එකේ environment එකෙන් එහෙමත් නැත්නම් ඒ game එකේ map එකේ තනින් තන තියෙන objects වලින්. එතකොට මෙන්න මේ වගේ health එකකට අපි කියනවා health pack එකක් කියලා. right. එතකොට health pack එකක් ඔයා ගිහිල්ලා ගත්තම ඔයාගේ health එක වැඩි වෙන එක නෙමෙයි. හරි. ඔයාගේ health එක දැන් ඔන්න අඩු වෙලා තියෙනවා කියලා ඔයාට game එකේ HUD එකේ පෙන්නනවා. එහෙමත් නැත්නම් game එකේ interface එකේ පෙන්නනවා. ඔයා ඊට පස්සේ health pack එක ළඟට ගියාම හෝ ඊට පස්සේ ඒ ළඟට ගිහිල්ලා ඒක F අකුර ඔබලා හරි E අකුර ඔබලා හරි ඒකත් එක්ක interact කරාට පස්සේ ඒ health එක ඔයාට හම්බෙලා ඔයාගේ health එක වැඩි වෙනවා. එතකොට අපි ඒකත් එක්ක මොකක් හරි දෙයක් කරනවා. අපි ඒකෙන් ඒ කියන්නේ ඒ health pack එකෙන් වෙන්නේ මොකද්ද අපේ health එක වැඩි වෙන එක. එතකොට අපි ඒ object එකත් එක්ක game එක ඇතුළේදී අපි කියනවා interact කරනවා කියලා. interact කරනවා කියලා කියන්නේ මොකද්ද? අපි ඒකත් එක්ක මොකක් හරි සම්බන්ධයක් ඇති කර ගන්නවා. එතකොට ඒ විදිහට ඒ game object එකත් එක්ක අපි interact කරාම අපිට අපේ health එක වැඩි වෙනවා. එතකොට මේ blueprint class එකක් කියලා කියන්නේ මෙන්න මේ game එකක තියෙන health pack එකක් වගේ දෙයක් කියලා පොඩි example එකක් විදිහට දෙන්න පුළුවන්. මොකද ඔයා health pack එකත් එක්ක interact කරනවා. එතකොට ඒ interact කරාම අපේ health එක කියන එක වැඩි වෙන්න ඕනේ කියන එක තමයි අපි මේ class එක ඇතුලේ definition එක විදිහට ඒ කියන්නේ data ඒ behaviors ටික අපි හදලා තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අපි ඒකට කියනවා class blueprint එකක් කියලා. එතකොට game එකක් ඇතුලේ තියෙන health object එකක් නැත්නම් health pack එකක් අපිට
ක්ලාස් බ්ලූප්‍රින්ට් එකක් විදිහට ඩිෆයින් කරන්න පුළුවන්. ඊට පස්සේ ගේම් එකක යනකොට ඕගොල්ලන්ට හම්බ වෙනවා ගේම් එකක දොරක් තියෙනවා. එතකොට මෙන්න මේ දොර අරින්න ඕනේ. එතකොට මේ දොර ගාවට ගිහිලා අර කිව්වා වගේ මේක යතුරක් දාලා හරි මොකක් හරි කරලා ඊට පස්සේ ඒ ගේම් එකේ දොර අපි අරිනවා. එතකොට මොකද වෙන්නේ? අපි ගේම් එකේ ඒ දොරත් එක්ක ඉන්ටරැක්ට් කරනවා. අපි මොකක් හරි සම්බන්ධයක් තියෙනවා. හරි. එතකොට සම්බන්ධයක් තියෙන ඔබ්ජෙක්ට් එකක්. එතකොට අපි ගිහිල්ලා මේ විදිහට යතුර දාපුවම දොර ඇරෙන්න කියනකෝ අපි ළඟට ගියපුවම මේ දොර ඇරෙන්න කියන එක අපි නැත්තම් ලෙවල් එකේ මොකක් හරි ඔබ්ජෙක්ටිව් එකක් කම්ප්ලීට් කරාම දොර ඇරෙන්න කියන එක හැම එකම මෙන්න මේ ක්ලාස් බ්ලූප්‍රින්ට් එකක් විදිහට මෙන්න මේ දොර ඇතුලේ සේව් වෙලා තියෙනවා කෝඩ් එකේ. එතකොට අපි දොරත් මේ විදිහට තවත් සිම්පල් එක්සැම්පල් එකක් විදිහට ගන්න පුළුවන් ක්ලාස් බ්ලූප්‍රින්ට් එකකට. දැන් ලාවට විතර තේරෙන්නේ නැති. හරි. කොහොම හරි මේ ගේම් ඔබ්ජෙක්ට් එකක් තියෙනවා නම් ඉන්ටරැක්ටිව් විදිහට අපි එකකට කියනවා ක්ලාස් බ්ලූප්‍රින්ට් එකක් නැත්නම් බ්ලූප්‍රින්ට් ක්ලාස් එකක් කියලා. රයිට්. ඊට පස්සේ අපි කතා කරමු කොහොමද ක්ලාස් බ්ලූප්‍රින්ට් එකක් හදන්නේ කියන එක. එතකොට ඔයගොල්ලෝ Unreal Engine එක දැනට පාවිච්චි කරලා තියෙනවනේ. එතකොට පළවෙනි ස්ටෙප් එක තමයි ඔයා යන්න ඕනේ මෙන්න මේ content browser කියන එකට. එතකොට content browser කියලා කියන්නේ මෙන්න මේ පහළ හරිය ඔයගොල්ලන්ගේ හැම ෆයිල් එකම තියෙන කොටසට. එතකොට මේකේ folder structure එකක් තියෙනවා. ඔයාට photos, videos, ඔය තව එක game objects, blueprints ඔක්කොම හදන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ content browser එක ඇතුලේ. එතකොට ඔයා මොකද්ද කරන්නේ? content browser එකට ගිහිල්ලා ඊට පස්සේ මේ content browser එක ඇතුලේ ඔයා right click කරනවා. එතකොට right click කරාට පස්සේ මෙන්න මේ විදිහට පොඩි menu එකක් ඕගොල්ලන්ට හම්බ වෙනවා. එතකොට මෙන්න මේ menu එකේ තියෙනවා blueprint class කියලා option එකක්. එතකොට මෙන්න මේ blueprint class කියන option එක select කරන එක තමයි ඔයාගේ පළවෙනි step එක වෙන්නේ. හරි. ඔයා දැන් මොකද කරන්නේ? right click කරා ඊට පස්සේ blueprint class කියන එක select කරා. right. ඊට පස්සේ දෙවෙනි step එක තමයි ඔයා මේකට parent class එකක් pick කරන්න ඕනේ. ඒ කියන්නේ මොකක්ද? ඔයා අර විදියට ගිහිල්ලා content browser එකේ right click කරලා blueprint class කියන එක select කරාම අපිට එනවා pick parent class කියලා මෙන්න මේ විදියට පොඩි window එකක්. එතකොට මෙතන තියෙනවා common classes කියලා actor, pawn, character, player controller මේ විදියට තියෙනවා. ඊට පස්සේ යට තියෙනවා all classes කියලා ඒක expand කරාම අපිට තව ගොඩාක් classes මෙන්න මේ විදියට පෙන්නනවා. ඕගොල්ලන්ට පුළුවන් scroll කරලා බලන්න. right? එතකොට මෙන්න මේ common classes වලත් ඔයගලන්ට විස්තරයකුත් ඉස්සරහින් බලන්න පුළුවන්. An actor is an object that can be placed or spawned in the world blah 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 කියලා ඔයගලන්ට බලන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ මෙතනින් ඉස්සෙල්ලම මොකක් හරි parent class එකක් select කරගන්න ඕනේ. එතකොට මෙන්න මේ parent class එකක් කියනකොට ඔයගලන්ට ප්‍රශ්නේ නම් මොකද්ද මේ parent කියන්නේ කියලා. අපි ඒක ගැන කතා කරමු. right. එතකොට තමයි අපි අර මුලදී කතා කරපු goals වල මම කියපු parent child inheritance කියන concept එක එන්නේ. එතකොට මේක සාමාන්‍ය මෙන්න මේ programming වල තියෙන concept එකක්. ඕගොල්ලෝ programming වෙනම ඉගෙනගෙන තියෙනවා නම් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම මෙන්න මේ parent child inheritance කියන concept එක ගැන ඉගෙන ගන්නවා. right. එතකොට අපි අලුතෙන් blueprint class එකක් create කරනකොට අපි හැම වෙලාවෙම define කරන්න ඕනේ අපේ parent class එක මොකක්ද කියන එක. මොකද parent class කියලා කියන්නේ ඔයාලා සාමාන්‍ය ජීවිතයේදී හිතන්න අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ඉන්නවා කියලා. right? අපි parents ලා කියලා කියන්නේ අම්මටයි තාත්තටයි ඉන්නේ. එතකොට දැන් ඔයාට කලින් අපි හිතන්න ඔයාගේ අම්මයි තාත්තා ඉන්නවා. right? අපි දැන් ඔන්න ඔයාව තමයි හදන්න යන්නේ. right? අපි හිතමුකෝ ඔයාව දැන් computer game එකක ඇතුළතදී character එකක් විදිහට අපි හදන්න යනවා. right? එතකොට අපි ඔයාව තමයි හදන්න යන අලුත් blueprint එක. When creating a new blueprint class කිව්වම ඔයා තමයි blueprint class එක. එතකොට you must define the parent class. එතකොට ඔයාගේ අම්මයි තාත්තයි කවුද කියන එක අපි ඉස්සෙල්ලම හොයාගෙන ඉන්න ඕනේ ඔයාව හදන්න කලින්. right. ඇයි ඒක මෙහෙම. ඒක එහෙම වෙන්නේ මොකද්ද? අපි parent class එකක් pick කරාට පස්සේ හැම variable එකක්ම ඊට පස්සේ මේ parent class එක ඇතුලේ තියෙන variables සහ actions කියන ඒවා ඔක්කොම අපි හදන අලුත් class එකට අදාළ දේවල් වෙනවා. හරි. ඒ කිව්වේ දැන් ඔයාගේ අම්මගේ තාත්තගේ තියෙන ගතිගුණ ඔයාට එනවනේ සාමාන්‍යයෙන්. ඒ හැමදේම නැතත් හරි අපි ඇත්ත ජීවිතේදී ගත්තොත් නම් ඒ දෙන්නගේ හැමදේම අපිට එන්නේ නැහැ. හැබැයි මෙන්න මේ programming වල නම් වෙන්නේ මේ අම්මගේ තාත්තගේ තියෙන හැමදේම නැත්තම් මේ parent class එකේ තියෙන හැමදේම අපි අලුතෙන් හදන blueprint class එකට හම්බ වෙනවා. අපි ඒ නිසා ඒ අලුතෙන් හදන ක්ලාස් එකට කියනවා child class එකක් කියලා. එහෙමත් නැත්නම් sub class එකක් කියලා. එතකොට අපි හැම වෙලාවෙම Unreal Engine එක ඇතුළේ blueprint class එකක් හදනවා කියලා කියන්නේ අපි හදන්නේ child class එකක්. ඒ කියන්නේ අපි parent කෙනෙක් select කරලා
ඊට පස්සේ තමයි අපි ඒකෙන් child class එක හදන්නේ. එතකොට parent අපි select කරනකොට අපි දන්නවා අපි හදන ළමයාට මෙන්න මේ parent ගේ තියෙන ගතිගුණ ටික තියෙනවා කියලා. right? එතකොට අපි මොකක් හරි ඔයාව අපි හදන්න යනකොට අපි දන්නවා right ඔයා මෙහෙම කෙනෙක් කියන එක අපි අපේ ඔළුවේ තියෙනවා right අපි දැන් කිව්ව ඔයා තමයි අලුතෙන් blueprint class එක අපි හදන්නේ. එතකොට ඔයා මොන වගේ කෙනෙක්ද කියලා අපි දන්නවා නම් කලින්ම හදන්න යන්නේ මෙන්න මේ වගේ කෙනෙක්ව කියලා අපි දන්නවා නම් අපි ඉස්සෙල්ලාම ඔයාගේ අම්මවයි තාත්තවයි තෝරන්නේ අන්න ඒකට compatible වෙන විදියට. යන්න ඒ වගේ ගතිගුණ තියෙන විදියට තමයි තෝරන්නේ. එතකොට automatically ඔයත් ඒ ගතිගුණත් එක්කම තමයි අපිට හම්බෙන්නේ. අපිට ඊට පස්සේ child class එකක තියෙන වටිනාකම තමයි parents ලට තියෙන ගතිගුණ වලටත් වඩා තව ගතිගුණ ඔයාට අපිට දෙන්න පුළුවන්. right? අපි අම්මයි තාත්තයි තෝරලා ඊට පස්සේ අපි ළමයාව ඊටත් වඩා එහා තැනකට ගෙනියන එක තමයි මෙන්න මේ blueprints වලදී කරන්නේ. right? මම හිතන්නේ ඔයාලට දැන් ටිකක් concept එක තේරුණා ටිකක් කියන හොඳටම කියලා. එතකොට අපි මේකට කියනවා inheritance කියලා. inheritance කියලා සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට සිංහල වචනේ කිව්වොත් ඔය දායාද දෙනවා කියලා කියන්නේ. හරි. එතකොට ඒක තමයි ඔයාට හම්බෙන දායාදේ. එතකොට parent ගෙන් child හම්බෙන දායාදේ කියන එක තමයි මෙන්න මේ parent child inheritance කියන concept එකේදී කියන්නේ. එතකොට මේක පොඩි graph එකකින් මම පෙන්නොත් මෙන්න මේ ඉන්න parent නම් ඒගොල්ලන්ට childs දෙන්නෙක් ඉන්න පුළුවන්. ඒ කියන්නේ parent ඉන්නවා නම් ළමයි දෙන්නෙක් ඉන්න පුළුවන්. right? එතකොට ඒ දෙන්නටම අර parent කියන එක්කනාගේ ගතිගුණ ටික තියෙනවා. එතකොට ඔයාලට තේරෙනවා අපි එක ළමෙකුට වඩා තව ළමයි හදන්න පුළුවන්. right? එතකොට ඒ හැමෝටම අර parent ගේ ගතිගුණ ටික තියෙනවා. එතකොට මේ child කෙනෙක් වුණත් අපිට ආයේ parent කෙනෙක් කරන්න බැරිද? පුළුවන්. දැන් ඔයාගේ parents ලව define කරලා අපි ඔයාව හැදුවට පස්සේ ඔයාටත් ඊට පස්සේ පුළුවන් නේ ඔයාගේ ළමෙක් හදන්න. එතකොට මොකද වෙන්නේ? ඔයා parent වෙනවා ඒ අනිත් child class එකට. එතකොට මොකද වෙන්නේ? දැන් child 1 කියන එක නගින් අපි තව හදනවා child 1 2 3 කියලා තව ගොඩක් set එකක්. එතකොට child 2 ගෙනුත් අපිට හදන්න පුළුවන් ඒ විදිහට තව විදිහට. එතකොට හැම වෙලාවෙම parent කෙනෙක් ඉන්නවා නම් එයාගේ ගතිගුණ ටික ඊළඟ එකනට යනවා. එයාගේ ගතිගුණ ටික ඊළඟ එකනට යනවා. හැබැයි හැම වෙලාවෙම එන්න child ලගේ මොනවද වෙන්නේ? ඒගොල්ලන්ගේ ගතිගුණ එන්න වැඩි වෙනවා. ඒගොල්ලන්ගේ තියෙන parameters වැඩි වෙනවා. එතකොට අඩුම parameters ටික තියෙන parent ගාව ඊට වඩා child කියන එක න ගොඩක් evolve වෙන කෙනෙක් ඊට වඩා එයාගේ එකන තවත් evolve වෙන කෙනෙක්. එතකොට child 1 2 කියලා අපි හදුවොත් එකම ගතිගුණ තියෙන හැබැයි දෙවිදියකට evolve වෙච්ච දෙන්නෙක් තමයි අපි හදන්නේ. හරි. මම හිතන්නේ ඔයගොල්ලන්ට basic concept එක දැන් තේරෙනවා. ඊළඟට එතකොට parent child inheritance කියන එකේදී ඔයගොල්ලන්ට අපි දැක්ක blueprint class එකක් හදනකොට මෙන්න මේ විදිහට pick parent class කියන එක එනවා. එතකොට මෙතන තියෙනවා actor කියලා පළවෙනියටම blueprint class එක. An actor is an object that can be placed or spawned in the world. එතකොට මේ actor class එකක් කියලා කියන්නේ නැත්නම් මේ parent actor කියලා කියන්නේ එයාගේ තියෙන ගතිගුණය තමයි මෙන්න මේ object එක අපිට world එකේ ප්ලේස් කරන්න පුළුවන් එහෙම නැත්නම් ස්පෝන් කරන්න පුළුවන්. එතකොට වීඩියෝ ගේම්ස් වලදී අපි ස්පෝන් කරනවා කියලා කියන්නේ අපි ප්ලේයර් කෙනෙක් ස්පෝන් කරනවා මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් ස්පෝන් කරනවා කියලා කියන්නේ අපි ඒක මතු කරනවා කියන එක. හරි. එතකොට මොකක් හරි දෙයක් මතු කරනවා කියන එකෙන් අදහස තමයි ඔයගොල්ලෝ දැකලා ඇති ගේම්ස් වලදී එහෙම අපි ඉස්සරහට යනකොට අපිට එකපාර සමහර වෙලාවට ඒ ලෙවල් එකේ මුකුත්ම නැහැ. හැබැයි එකපාර සමහර තැනකදී එනමීස් ලව එහෙම මතු වෙනවා. එනමීස්ලා එකපාර කොහෙන් හරි එනවා. ඒ එනමීස්ලා කලින් ඉඳලා අපි එනකන් මග බලන් ඉන්නේ නැහැ. හරි. එතකොට අපි එතනට ගියාට පස්සේ තමයි ඒගොල්ලෝ මතුවෙන්නේ. එතකොට අපි ඒකට කියනවා ස්පෝන් වෙනවා කියලා. ඊට පස්සේ අපි හිතමුකෝ ඔයා ඉස්සරහට ගිහිල්ලා එනමි කෙනෙක්ගෙන් ගුටි ගාලා ඔයා මැරෙනවා. මැරුණාට පස්සේ ඔයා ආපහු ඒ ලෙවල් එකේ ඔයා අර කලින් හිටපු තැනට මතුවෙනවා. අන්න ඒකට කියනවා අපි ස්පෝන් වෙනවා කියලා. එතකොට ප්ලේයර් කෙනෙක් ස්පෝන් වෙන්න පුළුවන්, එනමීස්ලා ස්පෝන් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි මොකක් හරි ඔබ්ජෙක්ටිව් එක කම්ප්ලීට් කරාට පස්සේ මොකක් හරි දොරක් මතුවෙන්න පුළුවන්. ඒ ගේම් එක ඇතුලේ මොකක් හරි දෙයක් මතුවෙනවා නම් අපි ඒකට කියනවා ස්පෝන් එකක් කියලා. එතකොට අපිට අපි හදන ගේම් එකේ ලෙවල් එක ඇතුලේ ප්ලේස් කරන්න හෝ ගේම් එක වෙලාවෙදි මතු කරන්න හෝ එහෙම නැත්නම් ස්පෝන් කරන්න පුළුවන් ඔබ්ජෙක්ට් එකක් තියෙනවා නම් අපි යන්නේ ඒ ප්‍රොපර්ටිස් තියෙන කෙනෙක්ට කියනවා ඇක්ටර් එකක් කියලා. එහෙමද වැඩේ නෑ. ඇක්ටර් එකක් කියලා කියන්නේ ඔන්න ඔය ප්‍රොපර්ටිස් තියෙන කෙනෙක්. එතකොට parent class එක වෙන්නේ එයා. එතකොට දැන් ඔයාට ඕනේ නම් enemy කෙනෙක් හදන්න.
ප්ලේයර් කැරක්ටර් එකක් හදන්න. මොකක් හරි හෙල්ත් පැක් එකක් හදන්න. ඊට පස්සේ තව මොකක් හරි කලෙක්ට් කරන ඔබ්ජෙක්ට් එකක් හදන්න. මොකක් හරි වාහනයක් හදන්න. ඒ හැම එකම ඔයා සාමාන්‍යයෙන් ගේම් එකේදී ප්ලේස් කරනවා. එහෙමත් නැත්නම් ස්පෝන් කරනවා. අපි සාමාන්‍යයෙන් ගේම් වලදී බහුතරයක් ඔබ්ජෙක්ට්ස් අරගෙන ඒක ලෙවල් එකේ ප්ලේස් කරනවා නැත්නම් ස්පෝන් කරනවා. එතකොට මේ වගේ ඕනම ඔබ්ජෙක්ට් එකක් හදන්න බේස් ක්ලාස් එක විදිහට නැත්නම් පේරන්ට් ක්ලාස් එක විදිහට මෙන්න මේ ඇක්ටර් කියන එකනාව ගන්න පුළුවන්. එතකොට ඔයාගේ බ්ලූප්‍රින්ට් එක හදනකොට අපි හිතමුකෝ ඔයා දැන් හෙල්ත් පැක් එකක් තමයි හදන්න යන්නේ. එතකොට මේ හෙල්ත් පැක් එක අපිට අනිවාර්යෙන් ප්ලේස් කරන්න හෝ ස්පෝන් කරන්න පුළුවන්. හරි. එතකොට අපි තෝරගන්න මෙන්න මේ ඇක්ටර් කියන පේරන්ට් ක්ලාස් එක. එතකොට මේ ඇක්ටර් කියන පේරන්ට් ක්ලාස් එක තෝරලා එයාට මට දෙන්න පුළුවන් රයිට්. මෙන්න මේ ඇක්ටර් කියන එකනාගෙන් මම හදනවා ළමෙක්. එතකොට මෙයාගේ තියෙන මේ කාර්යභාරය තමයි මගේ හෙල්ත් එක වැඩි කරලා දෙන එක කියලා. ඊට පස්සේ මම කෝඩ් එක දෙනවා. මම වෙනම කෝඩ් කරන්න ඕනේ මෙයාව හදන්න මෙන්න මේ විදිහට ලෙවල් එකේ ප්ලේස් කරන්න පුළුවන් වෙන විදිහට කියලා. මොකද ඒක ඕල්රෙඩි පේරන්ට් ගෙන් එනවා. මම හිතන්නේ ඔයාලට වැඩේ තේරෙනවා රයිට්. ඒක ඕල්රෙඩි පේරන්ට් ගෙන් එනවා. ඇක්ටර් කියන පේරන්ට් ක්ලාස් එක සිලෙක්ට් කරාම ඒක ඔබ්ජෙක්ට් එකක් විදිහට ලෙවල් එකේ ස්පෝන් කරන්න හෝ ප්ලේස් කරන්න පුළුවන් කියන එක ඔටෝමැටිකලි එනවා. අපි එතකොට හදන්න ඕනේ මෙයාගෙන් මගේ හෙල්ත් එක වැඩි වෙනවා කියන එක විතරයි. ඊට පස්සේ අපිට මෙයාගෙම තව ඩුප්ලිකේට් එකක් නැත්නම් මෙයාගෙම ඩුප්ලිකේට් එකක් නැතුව අපි මෙන්න මේ පේරන්ට් ක්ලාස් එකම අරගෙන හදනවා ස්ටැමිනා මොකක් හරි පැක් එකක්. එතකොට දැන් ඔයාගේ ප්ලේයර් කැරක්ටර් එකට ස්ටැමිනා එකක් ඕන නම් ඉස්සරහට හයියෙන් දුවන්න ඒ වගේ දේවල් වලට ස්ටැමිනා එකක් ඕන නම් ඒ ස්ටැමිනා එක ඉක්මනට ඉවර වෙනවා නම් ඒක කලෙක්ට් කරගන්න ඕන නම් පැක් එකක් විදිහට අපි අන්න ඒ විදිහටම මෙන්න මේ ඇක්ටර් කියන කෙනෙක්ව සිලෙක්ට් කරලා අලුතෙන් බ්ලූප්‍රින්ට් ක්ලාස් එකක් හදලා එයාට අපි කෝඩ් කරනවා මෙයාව ස්ටැමිනා වැඩි වෙන විදිහට හදලා දෙන්න කියලා ප්ලේයර් මෙයාව ගත්තොත්. එතකොට ඉන්ටරැක්ට් කරන ඔබ්ජෙක්ට් එකක් අපි හදනවා. හැබැයි parent class දෙකම එකයි. ඒ කියන්නේ health pack එකේ stamina කියන එකේ දෙන්නගෙම parent class එක එකයි. ඒ දෙන්නවම ඔබ්ජෙක්ට් එකක් විදිහට world එකේ spawn කරන්න පුළුවන්. හැබැයි දෙන්න දෙවිදියකට හැසිරෙන දෙන්නේ. right. basically ඔන්න ඔයාට idea එක තේරුණා. එතකොට ඊළඟට අපි බලමු pawn කෙනෙක් කියන්නේ කවුද? A pawn is an actor that can be possessed and receive input from a controller. එතකොට දැන් කලින් කියපු ඇක්ටර් එක අපිට වර්ල්ඩ් එකේ ප්ලේස් කරන්න පුළුවන් එකක් විතරනේ. එතකොට අපි හිතමුකෝ දැන් අපිට මෙයාව කන්ට්‍රෝල් කරන්න ඕනේ මේ කීබෝඩ් එකකින් හරි මොකක් හරි ප්ලේයර් කන්ට්‍රෝල් එකකින් හරි මොකෙන් හරි. එතකොට අපි ඇක්ටර් එක අරගෙන ඊට පස්සේ මෙන්න මේ දේවල් වලට අදාළව කෝඩ් කරනවට වඩා ඒ කියන්නේ මට මෙයාව කීබෝඩ් එකකින් කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියලා මෙයාව ස්ක්‍රිප්ට් කරනවට වඩා මට ලේසි parent class එක විදියට pawn කෙනෙක් select කරන එක. මොකද pawn කියන parent class එකේ තියෙනවා මෙන්න මේ විදියට player control එකකින් හම්බෙන input එකකින් මෙයාව control කරන්න පුළුවන් ගතිගුණ ටිකක්. හැබැයි ඔන්න ඔයා මෙන්න මේක බලන්න. එතකොට ඔයාට එන ප්‍රශ්නයක් තමයි එතකොට pawn කෙනෙක්ව අපිට world එකේ place කරන්න බැරිද? world එකේ spawn කරන්න බැරිද? පුළුවන්. ඒකට හේතුව තමයි a pawn is an actor කියලා තමයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? actor කියලා කිව්වේ කවුද? අපිට world එකේ place කරන්න පුළුවන් කෙනෙක්. එතකොට pawn කෙනෙක් කියලා කියන්නේ actor එකක් කිව්වම අර actor එකේ ගතිගුණ සහ මෙයාව player control එකෙන් හම්බෙන input එකෙන් අපිට control කරන්න පුළුවන් කියන idea එක එනවා. එතකොට දැන් ඔයා health pack එකක් හදනකොට එයාව control කරන්න ඕනේ නැහැ. එතකොට ඔයා actor එකක් ගත්තම ඇති. හැබැයි ඔයා player කෙනෙක්ව හදනවා නම් player character එකක් හදනවා නම් blueprint එකක් විදිහට නැත්තම් කෝඩ් කරලා හදන්න ඕන නම් ඔයා ගන්නවා pawn කෙනෙක්. right. ඔයා ගන්නවා pawn කෙනෙක්ව. එතකොට ඔයා pawn කෙනෙක්ව ගත්තම ඔයාට පුළුවන් player character එක හදන්න. ඒකේ ලේසියෙන් මොකද player control එකෙන් හැම input එකකින් යාව control කරන්න පුළුවන් අදාළ code එක already ඒ parent class එක ඇතුලේ තියෙනවා. නියමයි. ඊට පස්සේ character එකක්. A character is a type of a pawn, right? එතකොට character එකක් කියලා කියන්නේ pawn type එකක් කියලා කියපු ගමන් මෙයාව control එකකින් control කරන්න පුළුවන් කියන කොටසත් automatically එනවා world එකේ. මොකද මේ place කරන්න පුළුවන් කියන කොටසත් auto වෙනවා. මොකද pawn එකක් කියලා කියන්නේ actor එකක්. ඊට පස්සේ character එකක් කියලා කියන්නේ pawn එකක්. එතකොට pawn actor කියන දෙන්නම එකතු වෙච්ච එකක් තමයි character එකක් කියලා කියන්නේ. සහ ඒකේ ඊට අමතරව තියෙනවා the ability to work around. එයාව එහෙම ගෙනියන්නත් පුළුවන්. එතකොට අපිට character එක නේද player control එකට වැඩියෙන් බලපාන්නේ නේ? නැත්තම් අපිට AI කෙනෙකුටත් ඒක පාවිච්චි කරන්න පුළුවන් නේද?
අපිට කන්ට්‍රෝල් එකක් ඕන හැබැයි අපි AI කෙනෙකුත් පාවිච්චි කරන්න පුළුවන් නේද? එහෙම පොඩි ඔන්න දැන් ඔයාලට එනවා. ඊට පස්සේ ඊළඟට තියෙන එක නිකන් බැලුවම ඔයාලට එනවා a player control කියලා වෙනම එකක් දෙයියනේ. ඒගොල්ලෝ player control කියලා එකක් වෙනමම දීලා තියෙනවා. A player controller is an actor responsible for controlling a pawn used by the player. එතකොට player control කියන්නේ character එකක් නෙමෙයි. එයාගේ ඒක define වෙන්නේ මෙන්න මේ pawn කියන එක නග. එතකොට for controlling a pawn used by the player. එතකොට මෙන්න මෙයා player use කරන කෙනෙක්. player use කරන කෙනෙක්. එතකොට ප්ලේයට යූස් කරන්න පුළුවන් පෝන් කැරක්ටර් එකක් ඉන්නවනම් අපි ඒකට කියනවා ප්ලේයර් කන්ට්‍රෝල් එකක් කියලා. හැබැයි කැරක්ටර් එකක් කියන එකේ ප්ලේයර් කන්ට්‍රෝල් කරනවා කියලා එකක් නෑ. එයාට වෝක් අරවුන්ඩ් එයාට වටේටම කැරකෙන්න පුළුවන් මොකක් හරි ඉන්පුට් එකක් අරගෙන ඒ විදිහට. එතකොට එයාව නිකන් ඕගොල්ලන්ට ගොඩක්ම AI කෙනෙක් විදිහට නේද නිකන් මතුවෙන්නේ. අපි හිතමුකෝ නිකන් ඒක ටිකක් අර AI කෙනෙක් විදිහට අපිට ගන්න පුළුවන් මොකක් හරි ඉන්පුට් එකක් හම්බ වෙනවා. ඒකෙන් ඊට පස්සේ කියන්නේ ප්ලේයර් කන්ට්‍රෝලින් ඉන්පුට් එකක් කියනකොට නිකන් එයාව කීබෝඩ් එකෙන්ම සමහරට එන්න ඕනෙත් නෑ කියලා හිතන්න. හරි. එතකොට ඒ විදිහට තියෙනවා. එතකොට මේ එක එක්කනාගේ එක ගති ගුණ තියෙනවා. එතකොට මේ දේවල් අපිට ඒ බ්ලූප්‍රින්ට් ක්ලාසස් මේ එක විදිහට පාවිච්චි වෙනකොට තේරෙනවා මෙයාව තමයි මේකට පාවිච්චි කරනවා මෙයාව තමයි මේකට පාවිච්චි කරනවා මේක හදනවා නම් මේක පාවිච්චි කරනවා කියන වාට තියෙනවා. ඊට පස්සේ ඔය විදිහට තියෙනවා ගේම් මෝඩ් බේස් කියලා එකක් තියෙනවා ඇක්ටර් කම්පෝනන්ට් කියලා එකක් තියෙනවා සීන් කම්පෝනන්ට් කියලා එකක් තියෙනවා. ඔන්න ඔය විදිහට සෙට් එකක් තියෙනවා. රයිට්. හරි. එතකොට parent class examples ගත්තොත් එහෙම අපේ base class එක වෙන්නේ object class කියන එක. right base class එක වෙන්නේ object class කියන එක. ඔයා අතනදී දැක්කේ actor class තමයි. හැබැයි ඔතන තියෙන actor pawn controller player controller character ඒ කියන ඔක්කොම හැදිලා තියෙන්නේ මෙන්න මේ object class කියන එකේ. හරි මෙන්න මේ object class කියන එකේ. එතකොට ඒක තමයි Unreal Engine එක ඇතුළේ ඕනම object එකකට තියෙන base class එක. එතකොට අනිත් classes හැම එකම object class එකේ sub class එකක්. එතකොට object class එකේ යට තියෙන කෙනෙක් තමයි actor කියලා කියන්නේ. object class එකේ යට තියෙන කෙනෙක් තමයි player controller කියලා කියන්නේ. object class එකේ යට තියෙන කෙනෙක් තමයි character කියලා කියන්නේ. right ඊට පස්සේ අපිට එනවා actor class කියන එක න ะ. එතකොට මෙන්න මේ actor class කියන එක න ะ අපි base class එක විදිහට පාවිච්චි කරනවා world එකේ spawn කරන්න පුළුවන් කෙනෙක් විදිහට අපි ඒක දැන් කතා කරා. ඊට පස්සේ actor component එකක් කියලා කියන්නේ මොකද්ද? components that define reusable behavior that can be added to actors. එතකොට reusable behavior එක අපිට actor class එකකට set කරන්න පුළුවන් නම් අපි එහෙම එකකට කියනවා actor component එකක් කියලා. එයාව එතකොට component එකක් විදිහට හදන්න. එතකොට හැම actor එකක්ම object එකක්. හැබැයි හැම object එකක්ම actor එකක් නෙමෙයි. ඒ කියන්නේ මොකද්ද? ඕනම එකක් object class කියන එක base වෙලා තමයි තියෙන්නේ. right. වැඩි තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ගණන් ගන්න එපා. ඔයාට කරගෙන යනකොට තේරෙනවා. බය වෙන්න එපා. right. එතකොට අපි basically දැනගත්ත එක තමයි blueprint types දෙකක් තියෙනවා. ඒ දෙකෙන් පළවෙනි එක තමයි class blueprint කියලා කියන්නේ. එතකොට class blueprint කියන එක නම අපි අර විදිහට content browser එකට ගිහිල්ලා right click කරලා blueprint class කියන එක දීලා ඊට පස්සේ parent class කියන එකක් select කරලා අපි ඒක හදන්න ඕන. class blueprint කියන එක අපි හදන්න ඕන. එතකොට අපි හැම වෙලාවෙම අලුතෙන් class blueprint එකක් හැදුවම ඒගොල්ලෝ ඕනම level එකකදී reuse කරන්න පුළුවන්. ඒගොල්ලෝ ඕනම level එකකදී reuse කරන්න පුළුවන් සහ ඒගොල්ලෝ අපේ player control එකත් එක්ක නැත්නම් player character එකත් එක්ක හැම වෙලාවෙම interactive object එකක් වෙනවා. එහෙමත් නැත්නම් player character එකත් එක්කම නෙමෙයි. එයාව අපිට game එක ඇතුළේ interact කරන්න පුළුවන්. එයාත් එක්ක මොකක් හරි සම්බන්ධයක් ඇති කරගන්න පුළුවන් වෙන විදිහට තමයි මේවා හැදෙන්නේ. right ඒක අපි කිව්වොත් නිකම්ම ගේම් එක ඇතුලේ තියෙන බිත්තියක් නෙමෙයි. අපි නිකම්ම ගේම් එක ඇතුලේ තියෙන බිත්තියක් ගත්තොත් ඒකත් එක්ක අපි ඉන්ටරැක්ට් වෙනවද? ඔව් අපි ඉන්ටරැක්ට් වෙනවා. ඒ ඉතින් අපි ගිහලා බිත්තිය වදින්න හරි පුළුවන්. බිත්තියෙන් අපි બ્લોක් කරනවානේ. එතකොට එහෙම හැදෙන ඕනම ඔබ්ජෙක්ට් එකකට අපි කියනවා ඉන්ටරැක්ට් වෙන ඕනම ඔබ්ජෙක්ට් එකකට කියනවා මොකක් කියලා? බ්ලූප්‍රින්ට් ක්ලාස් එකක්. එහෙම නැත්නම් ක්ලාස් බ්ලූප්‍රින්ට් එකක් කියලා කියනවා. right. ඒක basically ඔයාලට idea එකක් ආවා. ඊට පස්සේ අපි බලමු දෙවෙනි blueprint type එක. ඒක තමයි level blueprint එකක් කියලා කියන්නේ. A level blueprint is a special type of blueprint. ඒ කියන්නේ මේක ටිකක් විශේෂ වර්ගයේ blueprint එකක්. මේක අයිති වෙන්නේ level එකකට. ඕගොල්ලෝ game එකක level එක කියලා හඳුන්වන්නේ මොකද්ද? game එකේ map එක. එතකොට game එකේ තියෙනවා නම් මොකක් හරි map එකක්. ඒ map එකට අදාළව තියෙනවා level blueprint එකක් කියලා එකක්.
එතකොට ඒ ලෙවල් එක ඇතුලේ එහෙමත් නැත්නම් මේ මැප් එක ඇතුලේ මොන හරි ස්පෙસિෆික් ඉවෙන්ට්ස් වෙනවා නම් අපි ඒක කන්ට්‍රෝල් කරන්නේ ඒක ඩිෆයින් කරන්නේ මෙන්න මේ level blueprint එක ඇතුලේ. එතකොට a level blueprint can be used to interact with blueprint actor classes tend to manage some systems such as cinematics and level streaming. එතකොට level streaming කියලා එකක් තියෙනවා. ඒ වගේම තමයි cinematics කියන දේවල් අපි එක තැනකට ගියපුවාට පස්සේ මෙන්න මේක ප්ලේ වෙන්න. අපි මෙතනට ගියාට පස්සේ මෙන්න මේ cinematic එක ප්ලේ වෙන්න කියලා ඒ වගේ දේවල් එහෙම කන්ට්‍රෝල් කරන්න මෙන්න මේ level blueprint එකෙන්. හරි. අපි ඒක ගැනත් හොඳටම කතා කරමු. right. ඊට පස්සේ අපි දැන් level blueprint එක හදන්න බෑනේ. ඒ කියන්නේ ඒ level blueprint එක හදන්න බෑ. අපි අලුතෙන් map එකක් හැදුවම automatically ඒ map එකටම තියෙන graph එකක් තමයි මෙන්න මේ level blueprint එක කියලා කියන්නේ. එතකොට අපිට level blueprint එක හොයන්න තමයි වෙන්නේ. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ Unreal project එකක් open කරාට පස්සේ මේකේ level blueprint එක හොයන්න මෙන්න මේ උඩ tool bar එකේ මෙන්න මේ උඩ tool bar එකේ තියෙන blueprints කියන කොටසට ගිහිල්ලා ඒකේ මෙන්න මේ drop down එක අරගෙන open level blueprint කියන එක දෙන්න. ඒ open level blueprint කියන එක දුන්නම ඔයාට level blueprint එක open කරගන්න පුළුවන්. right. එතකොට level මාරු කරන්නේ කොහොමද? දැන් Unreal Engine එක ඇතුළට ආවම level මාරු කරන්නේ කොහොමද? ඔයාට පුළුවන් නම් මොකක් හරි ඔයාගේ Unreal Engine project එකක් open කරද්දි මෙන්න මේ විදිහට start content එක. ඔයගොල්ලෝ දන්නවා Unreal Engine එක open කරද්දි අපිට start content එකත් එක්ක පටන් ගන්න පුළුවන්ද කියලා ටික් එක දෙන්න පුළුවන්. start content එකත් එක්ක ටික් එක දුන්නට පස්සේ ඒ start content එක ඇතුළේ තියෙනවා folder එකක් maps කියලා. එතකොට මෙන්න මේ maps කියන folder එක ඇතුළට ගියාම ඔයාලට මේ විදිහට level 3ක් නැත්නම් maps 3ක් බලා ගන්න පුළුවන්. advanced lighting, minimal, default කියලායි සහ start map කියලායි. මේ තුන ඔයගොල්ලෝ ඩබල් ක්ලික් කරද්දී ඔයගොල්ලන්ට පේනවා ඔයගොල්ලන්ගේ level එක මාරු වෙනවා. right. එතකොට ඔයා ගේම් එකක් ගත්තොත් එහෙම ගේම් එකකදී ওই වගේ level ගොඩක් තියෙන්න පුළුවන්. right. අපේ ටියුටෝරියල් level එක තියෙන්න පුළුවන්. ඊට පස්සේ chapter 1 එකේ level එක, chapter 2 එකේ level එක ඒ විදිහට environments වෙන විදිහට වෙන වෙනම හදලා තියෙන්න පුළුවන් මේ විදිහට map files විදිහට. ඒක අපිට හොයාගන්න පුළුවන්. ඒ content browser එක ඇතුලේ maps කියන folder එකක ඔයා වුණත් ඔයාගේ ගේම් එක ඇතුලේ හැදුවොත් maps කියන folder එක තමයි ඔයාගේ maps ටික දාන්නේ. right. එතකොට ඔයාගේ දැන් මේ වෙලාවේදී ඇක්ටිව් වෙලා තියෙන level එක මොකක්ද කියලා කොහොමද මම හොයාගන්නේ? ඔයාට පුළුවන් මෙන්න මෙතන තියෙනවා world outline කියන එක. ඔයගොල්ලන්ට හම්බ වෙනවා මෙන්න මේ Unreal Engine එකේ viewport එකට දකුණු පැත්තෙන් තියෙනවා world outline කියලා කොටසක්. මෙන්න මේ world outline එකේ උඩම තියෙන්නේ මෙන්න මේ ඇක්ටිව් වෙලා තියෙන map එකේ නම. එතකොට ඔයාලට පේනවා ඉතින් advanced lighting කියන එක දැම්මම මෙතන තියෙන advanced lighting එක. ඊට පස්සේ starting map කියලා දැම්මම උඩ පෙන්නනවා start map කියන එක. ඊට පස්සේ minimal default කියන එක ඩබල් ක්ලික් කරාම එතන උඩ පෙන්නනවා ඒක. ඒ කියන්නේ ඒක තමයි හැම වෙලාවෙම ඒ වෙලාවේදී open වෙලා තියෙන world එක. right. එතකොට හැම වෙලාවෙම ඒකට අදාළව level blueprint එකක් තියෙනවා. ඒකට අදාළ functionalities හදන්න අපි ඒක හොයාගන්න කොහොමද? උඩ මෙන්න මේ tool bar එකේ blueprints කියන කොටසට ගිහිල්ලා drop down එකෙන් open level blueprint කියන එක දෙනවා. right. දැන් මම හිතන්නේ ඔයගොල්ලන්ට වැඩේ ගැන idea එකක් ආවා level blueprint එක කියන එක ගැන. එතකොට creating a new level. එතකොට අලුතෙන් level එකක් හදන්නේ කොහොමද? මෙතන තියෙන maps වලට අමතරව ඔයගොල්ලන්ට පුළුවන් file ගිහිල්ලා new level කියන එක දෙන්න. හරි. file ගිහිල්ලා new level කියන එක දුන්නම ඔයාලට පුළුවන් මේ විදිහට empty එකක් හදන්න නැත්නම් මොකක් හරි already template එකක් එක්ක තියෙන එකක් හදන්න පොඩි lighting ඒ දේවල් ඔක්කොම දාපු. හරි. ඔහොම තමයි level එකක් හදන්නේ. හරි. ඊට පස්සේ level blueprints කියන එකනාව හදන්න බෑ. class blueprint එකක් වගේ level blueprints කියන එකනාව අපිට හදන්න බෑ. හැම වෙලාවෙම අපි අලුතෙන් level එකක් create කරාම එයා automatically generate කරනවා level blueprint එක. එතකොට class blueprint එක කියන එකනාව ආයෙ reuse කරන්න පුළුවන්. ඒ වගේම තමයි එයාව interactive object එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. class blueprint එක අපිට හදන්න පුළුවන්. හැබැයි level blueprint එක අපිට හදන්න බෑ. අපි අලුතෙන් level එකක් හැදුවම ඒක automatically generate වෙන එකක්. ඒක අපිට interact කරන්න බැරි object එකක්. හරිද? ඒ කියන්නේ ඒක invisible එකක්. ඒ කියන්නේ අපි ආයෙමත් පාරක් game එකක් play කරගෙන යනකොට එතනදී cinematic එකක් play වෙනවා නම් අපි දන්නවා ඒක level blueprint එකෙන් control කරන එකක්. හැබැයි අපිට ඒක interact කරන්නවත් මොනවක් කරන්න බෑ object එකක් විදියට. right. ඊළඟට අපි යනවා actors වලට.
එතකොට මේ ඇක්ටර් එකක් කියලා කියන්නේ මොකක්ද කියන එක ගැන අපි කලින් කතා කරා. එතකොට වර්ල්ඩ් එකේ ස්පෝන් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් වර්ල්ඩ් එකේ ප්ලේස් කරන්න පුළුවන් ඕනම ඔබ්ජෙක්ට් එකකට අපි කියනවා ඇක්ටර් එකක් කියලා. right? එතකොට ඇක්ටර් එකක් කියලා කියන්නේ අර කිව්වා වගේ any object that can be placed or spawned into the level. right? එතකොට මේකට උදාහරණ තමයි කැමරා එකක්, ඊට පස්සේ ස්ටැටික් මෙෂ් එකක්, ඊට පස්සේ ප්ලේයර් ස්ටාර්ට් ලොකේෂන් කියන ඒවා ඔබ්ජෙක්ට්ස් විදියට අපිට ලෙවල් එකේ ප්ලේස් කරන්න පුළුවන්. නැත්නම් ඇක්ටර්ස් විදියට. එතකොට මේ ඇක්ටර්ස් හැම එකටම 3D transformations කියන ඒවා සපෝට් කරනවා. ඒ කියන්නේ translation එක, rotation එක සහ scaling කියන එක. translation කියලා කියන්නේ XYZ ඔස්සේ ඒක move කරන එක. rotation කියලා කියන්නේ ඒක XY axis වටේට rotate කරන එක සහ scaling කියලා කියන්නේ XYZ directions වලට ඒක scale කරන එක. එතකොට movement එක, rotation එක සහ scaling කියන එක මෙන්න මේ පොදුවේ අපි කියනවා 3D transformations කියලා. මේ transformations ඔක්කොම මෙන්න මේ actor types වලට අපිට apply කරන්න පුළුවන්. right. ඊට පස්සේ අපි කොහොමද actors browse කරන්නේ? එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති ඔයගොල්ලන්ට Unreal Engine එකේ මෙන්න මේ විදිහට place actors කියලා තියෙනවා tab එකක් viewport එකට දකුණු පැත්තේ. එතකොට viewport එකට දකුණු පැත්තේ tab එකට ගියපුවාට පස්සේ ඔයාලට පේනවා ඇති recently placed, basic, lights, cinematics, visual effects, geometry, volume සහ all classes විදියට categorize කරලා තියෙනවා අපිට pre-define කරපු actors ටික. ඒ කියන්නේ මොකද්ද? අපිට ඇක්ටර්ස් අලුතෙන් හදන්න බැරිද? අපිට ඇක්ටර් ක්ලාස් එකක් බේස් කරගෙන අලුතෙන් ක්ලාසස් හදන්න පුළුවන්. ඊට අමතරව ඇක්ටර් ක්ලාස් එකක් බේස් කරගෙන එයාලා ප්‍රී-ඩිෆයින් කරපු සෙට් එකක් තමයි අපිට මේ ප්ලේස් ඇක්ටර්ස් කියලා මෙතනදී දීලා තියෙන්නේ. right? එතකොට අපිට මෙතනදී ඇක්ටර්ස් browse කරන්න පුළුවන්. එතකොට බේසික් එක ඇතුලේ lights ඇතුලේ lights තියෙන්නේ, cinematics ඇතුලේ cinematics තියෙන්නේ. මේ දේවල් තියෙන එක ඔයාලට තේරෙනවා ඇති. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට දැන් ප්‍රශ්නයක් එන්න පුළුවන්. එතකොට cinematics level blueprint එකෙන් නම් වැඩ කරන්නේ කොහොමද cinematic කියන එක ඇක්ටර් එකක් විදිහට? ඒ දේවලුත් අපි කතා කරමු. cinematic එකක් object class එකක් විදිහට ඒ විදිහට ඇක්ටර් එකක් විදිහට තියෙන්නත් පුළුවන්. right. okay. ඊට පස්සේ adding actors to level. එතකොට අපි actor එකක් කොහොමද pre-define කරපු actor එකක් කොහොමද අපි level එකට add කරන්නේ? ඔයාලට just තියෙන light එකක් මේ විදිහට light එක අපි light category එක select කරලා එතකොට අපිට තියෙනවා directional light, ඊට පස්සේ point light, spot light, rectangle light, sky light කියලා light set එකක් තියෙනවා. ඒකෙන් දැන් ඔයාලට පේනවා ඉතින් මම මේකේ තියෙන විදිහට point light එක මම drag and drop කරලා නිකම්ම level එකට දානවා. ඉතින් හරිම ලේසි. actor එකක් level එකට add කරනවා කියන එක හරිම ලේසි වැඩක්. එතකොට ඔයා හදපු actor එක තියෙන්නේ ඔයාගේ content browser එකේ නම් ඔයාලට content browser එකනොත් මේක drag and drop කරලා level එකට දාන්න පුළුවන්. එහෙම level එකට දැම්මට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන world outline එකටත් මෙන්න මේ level එක යටතේ අපි මෙන්න මේ point light කියලා actor එකක් add කරා කියලා ඒක list එකට add වෙනවා. right. ඊට පස්සේ actor blueprint එකක්. එතකොට actor blueprint එකක් කියලා කියන්නේ මොකක්ද? එතකොට මෙන්න මේ actor blueprint එක කියලා කියන්නේ මොකද්ද? අපි actor එකක් අරගෙන මේක code කරනවා. right? actor blueprint is any actor that have a blueprint code attached. එතකොට blueprint code එකක් අපි තව අමතරව add කරනවා. දැන් light එක ගත්තොත් එහෙම point light එක actor එකක් කියලා අපි දන්නවනේ. දැන් කලින් ඔන්න ඔය define කරලා තිබ්බ විදිහට. එතකොට point light එක හැම වෙලාවෙම කරන්නේ, ඒ කියන්නේ එයා base හදලා තියෙන විදිහට කරන්නේ. එයා actor එකට, ඒ කියන්නේ එයා level එකට දාපුවම එයා හැම වෙලාවෙම පත්තු වෙලාම තියෙනවා. එතකොට මට පුළුවන් නම් මෙයාව code එකකින් කෝඩ් එකක් කනෙක්ට් කරන්න ප්ලේයර් ළඟට ගියාම මේක පත්තු වෙනවා. එහෙමත් නැත්නම් ප්ලේයර් මොකක් හරි ඔබ්ජෙක්ටිව් එකක් කම්ප්ලීට් කරාට පස්සේ ඒක පත්තු වෙනවා. එහෙමත් නැත්නම් ප්ලේයර් මොකක් හරි ඔබ්ජෙක්ටිව් එකක් කරාට පස්සේ ඒක නිවෙනවා. ඊට පස්සේ අන්න ඒ වගේ ලයිට් එක ඔන් ඔෆ් වෙන එක හෝ එයාගේ ප්ලේස්මන්ට් එක වෙනස් වෙන එක හෝ ඒ මොකක් හරි එකක්. රයිට්. එතකොට අපි කියවන 3D transformations වැඩ කරනවා කියලා. එතකොට එයාගේ ස්කේල් එක, රොටේෂන් එක, ඊට පස්සේ මූවමන්ට් එක, ඒ දේවල් උනත් අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. එතකොට ඒක ලයිට් එකක් නිසා ලයිට් එකේ කලර් එක, ඊට පස්සේ ලයිට් එකේ ඉන්ටෙන්සිටි එක, ඊට පස්සේ ලයිට් ඔන් ඔෆ් එක, ඒ දේවල් ඕන එකක් අපිට කෙලින්ම මේ ඇක්ටර් එක අරගෙන කෝඩ් එකක් ඇටච් කරලා එයාව ඉන්ටරැක්ටිව් තවදුරටත් ඉන්ටරැක්ටිව් ඔබ්ජෙක්ට් එකක් විදිහට ඩිෆයින් කරන්න පුළුවන්. එතකොට ඒ විදිහට අපි ඒක බ්ලූප්‍රින්ට් වයිස් කෝඩ් එකක් ඇටච් කරපුවම අපි ඒකට කියනවා නිකන් ඇක්ට් එකක් නෙමෙයි, අපි ඇක්ටර් බ්ලූප්‍රින්ට් එකක් කියලා කියනවා. එතකොට ඒ විදිහට අපිට යාව level එකේ ඊට පස්සේ place කරන්න පුළුවන් modify කරාට පස්සේ. එතකොට අපි හැම වෙලාවෙම actor එකක් අරගෙන ඊට පස්සේ ඒකට blueprint code එක attach කරන්න දුන්නට පස්සේ මේ විදිහට අපිට එනවා create blueprint from selection කියලා
බ්ලූප්‍රින්ට් එකේ නම පාත් එක ඊට පස්සේ ඒකේ මෙතඩ් එක මොකක්ද එයාගෙන් නිව් සබ් ක්ලාස් එකක් හදනවාද එයාගෙන් චයිල්ඩ් ඇක්ටර් කෙනෙක්ද හදන්නේ හාවස් කම්පොනන්ට් එකක්ද හදන්නේ කියන එක අපිට ඩිෆයින් කරන්න පුළුවන් ඒ වගේම තමයි ඔයාලට මම පෙන්නන්නම් අර parent child inheritance කියන කොහොමද වැඩ කරන්නේ කියලා මෙන්න මෙතන parent class කියන එක යටතේ ඔයාලට පේනවා ඇති අපි point light එකක් select කරාම right අපි point light එකක් select කරපුවාම එයාව හැම වෙලාවෙම object class එකක් යටතේ තමයි තියෙන්නේ අපි කිව්වා object class යටතේ තමයි අනිත් හැම එකම define වෙන්නේ කියලා. එතකොට object class එක තමයි හැම වෙලාවෙම හැම එකටම parent class එක. එයා යටතේ මෙයා අරගෙන තිනවා actor class එක. එතකොට object class එකට actor class එක එකතු කරනවා කියලා කියන්නේ අපි ආව place කරන්න නැත්නම් spawn කරන්න level එකේ එයාට properties ටික දෙනවා. ඊට පස්සේ ඊළඟට එනවා child එක නා light කෙනෙක් නේ. එතකොට මෙයාගේ light එකට අදාළව ඒ කියන්නේ light intensity එකක් එයාගේ මොකක් හරි දීප්තියක් විහිදෙනවා. ඒ දේවල් ටික තියෙනවා. එතකොට ඒක ඇතුලේ point light එකක් කියලා කියන්නේ ඒක එක තැනක විතරක් තියෙන එකක්. ඒක directional light එකක්වත් sky light එකක්වත් නෙමෙයි. ඒක එක තැනක තියෙන point light එකක් විදියට define කරලා තියෙනවා. එතකොට ඔයාලට තේරෙනවා parent child inheritance එක වැඩ කරන විදිය. මෙයාගේ ගතිගුණ මෙයාට තියෙනවා මෙයාගේ ගතිගුණ මෙයාට තියෙනවා මෙයාගේ ගතිගුණ මෙයාට තියෙනවා හැබැයි හැම එකනම ඊට වඩා evolve වෙලා තමයි තියෙන්නේ කලින් එක්කනට වඩා හැම වෙලාවෙම වැඩිපුර ගතිගුණයක් තියෙනවා right එතකොට ක්ලාස් එක ඇක්ටර් එකේ ක්ලාස් එක හැම වෙලාවෙම අර parent එක්කනාව මේ පාවිච්චි කරනවා. ඒ කියන්නේ අපි අලුතින් හදන මේ blueprint act එකට හැම වෙලාවෙම එයාගේ parent class එක විදියට තියාගන්නවා මේ point light එක. මෙතනදී නා right ඕකේ ඊට පස්සේ අපි actor blueprint එකක් කොහොමද ඔය විදිහට හදන්නේ? එතකොට actor blueprint එකක් හදන්නේ ඔයාලට පුළුවන් දැන් අපි light object එකක් මොකද කරේ කලින් point light එකක් drag and drop කරා. point light එකක් එහෙමත් නැත්නම් light actor එකක් අපි මේ විදිහට level එකට add කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙයාව select කරන්න දෙවිදියකට. එකක් තමයි ඔයාලට පුළුවන් මෙයාව viewport එක ඇතුළෙන්ම මෙතනින් select කරන්න ඕන ඔය විදිහට. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් world outline එකට ගිහිල්ලා world outline එකේ ඔන්න ඔය විදිහට point light එක select කරන්න. ඒ කොහොම select කරත් අන්තිමට යට මෙතන detail කියලා panel එකක් තියෙනවා. මෙන්න මේ detail panel එකේ තියෙනවා නිල් පාට මේ විදිහට button එකක් blueprint add කියලා. හරිද? add script කියලා එකක් තියෙනවා. ඒකේ බුවට පස්සේ තමයි අපිට අර create actor blueprint කියන option එක එන්නේ. නැත්නම් ඒ window එක. right? blueprint class එකක් create කරන එක. හරි. ඊට පස්සේ class instances. එතකොට class instance එකක් කියලා කියන්නේ මොකක්ද? අපි මොකක් හරි object class එකක් ගත්තට පස්සේ කියන්නේ අපි මොකක් හරි අපි define කරන මොකක් හරි class blueprint එකක් ගත්තට පස්සේ ඒකේ reference object එකකට අපි කියනවා instance එකක් කියලා. මොකද්ද reference object එකක් කියලා කියන්නේ? reference object එකක් කියලා කියන්නේ ඔයා නිකමට හිතන්න blueprint chair කියලා මෙන්න මේ රූපේ තියෙන විදිහට මොකක් හරි එක chair එකක් අපි blueprint එකක් විදිහට හදනවා ඒක code කරලා. හරිද? නැත්නම් code එකක් තිබිලා හෝ නැතුව හෝ කොහොම හරි එයාව අපි mesh එකක් විදිහට නැත්නම් class blueprint එකක් විදිහට අපි හදනවා. එතකොට දැන් class blueprint එකක් විදිහට එයාව හැදුවට පස්සේ අපි එයාගෙම copies 4ක් ගන්නවා. එයාගෙම copies 4ක් ගන්නවා. ඒ කියන්නේ කොහොමද කරන්නේ? අපි ඔන්න දැන් මෙන්න මේ mesh එක දීලා class blueprint එකක් හදනවා. ඊට පස්සේ එයාගේ ඔන්න එකක් අපි level එකට add කරා. ඊට පස්සේ දැන් තාමත් එයාව add කරන්න තව පුළුවන් add කරන්න level එකට කොහොමද content browser එකේ තාමත් මට මේ ඔය icon එක පෙන්නනවා. එතකොට මම මොකද කරන්නේ? එයාගෙන් තව එකක් add කරනවා, තව එකක් add කරනවා, තව එකක් add කරනවා. එතකොට level එකට අපිට ඕන තරම් එක blueprint object එකක් හදපුවම ඒකේ instances නැත්තම් copies අපිට ඕන තරම් හදන්න පුළුවන්. එතකොට ඒවා copies කියලා අපි හඳුන්වන්නේ නැහැ. අපි instance කියලා හඳුන්වන්නේ. ඇයි? ඒවා අපිට එකින් එකට වෙන වෙනම properties define කරන්න පුළුවන්. හතර දෙනා තවත් හතර විදියක් කරන්න පුළුවන්. හරිද? එතකොට එකම object එකේ copies අරගෙන ඒ copies instances විදියට convert කරන්න අපි ඒගොල්ලන්ගේ තවත් properties define කරනවා. උදාහරණයක් විදිහට අපිට වෙනස් කරන්න පුළුවන් මෙන්න මේ පුටුවේ දෙවෙනි එක නිල් පාටයි ඊළඟ එක රතු පාටයි ඊළඟ එක කොළ පාටයි විදිහට කහ පාට තියෙන එක හතර දෙනාට හතරම කහ පාට නැතුව එකින් එකට වෙන වෙනම අරගෙන වෙනස් කරන්නත් පුළුවන්. right එතකොට අපි ඒක ගැන කතා කරමු කොහොම හරි instance එකක් කියලා කියන්නේ මොකක් හරි class blueprint එකක් හැදුවට පස්සේ එයාගේ multiple objects අපි level එකට add කරනවා නම් ඒ add කරන හැම එකටම අපි කියනවා instance එකක් කියලා right instance එක අපි එතකොට හැම වෙලාවෙම අර point light එකක් අපි add කරා මතකනේ point light එකක් අපි place sectors කියන තැනින් අරගෙන level එකට add කරා ඒ කියන්නේ ඒ මොකද ඒ එක instance එකක් අපි ඒක instance එකක් තමයි හැම වෙලාවෙම add කරන්නේ ඒකම නෙමෙයි add කරන්නේ right අපි හැම වෙලාවෙම instance එකක් තමයි add කරන්නේ
ඉතින් ඔන්න ඔය ටික තමයි බේසික් දේවල් ටික ඔය ටික හොඳට මතක තියාගන්න. ඔය ටික සමහරට අමතක වුණත් අවුලක් නැහැ. අපි ඔය ටික ආපහු කතා කරනවා මේ ටික කරගෙන යනකොට. රයිට්? මේ තිබ්බේ ඔයගලන්ට බේසික් දේවල් ටිකක් කියලා දුන්නේ ටර්මිනොලොජිස් ටිකක්. රයිට්? එතකොට අපි පළවෙනි වීඩියෝ එකෙන් ඔන්න දැන් පළවෙනි දේවල් ටික අපි පොඩ්ඩක් බේසික් දේවල් ටික ඔයගොල්ලන්ට පැහැදිලි කරලා ඉවරයි. අපි එතකොට ක්ලාස් බ්ලූප්‍රින්ට් එකක් කියන්නේ මොකද්ද? ලෙවල් බ්ලූප්‍රින්ට් එකක් කියන්නේ මොකද්ද? ලෙවල් බ්ලූප්‍රින්ට් එක හොයාගන්නේ කොහොමද? අලුතෙන් ලෙවල් එකක් හදන්නේ කොහොමද? අපි ඇක්ටිව් වෙලා තියෙන ලෙවල් එක බලන්නේ කොහොමද? අලුතෙන් ක්ලාස් බ්ලූප්‍රින්ට් එකක් හදන්නේ කොහොමද? පේරන්ට් ක්ලාස් එක කියන්නේ මොකද්ද? චයිල්ඩ් ක්ලාස් කියන්නේ මොකද්ද? ඒ දෙන්නගේ ඉන්හෙරිටන්ස් කියන කන්සෙප්ට් එක මොකද්ද? ඉන්ස්ටන්ස් එකක් කියන්නේ මොකද්ද වගේ ගොඩක් දේවල් අපි මෙන්න මේ බ්ලූප්‍රින්ට්ස් කන්සෙප්ට් කියන පළවෙනි වීඩියෝ එකකින් ඉගෙන ගත්තා. ඉතින් අපි ඊළඟට දෙවෙනි වීඩියෝ එකේදී බ්ලූප්‍රින්ට්ස් එඩිටර් කියන එක ගැන කතා කරනවා. ඒ කියන්නේ මොකද්ද? අපි ක්ලාස් බ්ලූප්‍රින්ට් එකක් හැදුවට පස්සේ අපිට ඒ හම්බෙන ඔබ්ජෙක්ට් එක ඩබල් ක්ලික් කරලා ඕපන් කරාම අපිට හම්බෙනවා බ්ලූප්‍රින්ට්ස් එඩිටර් කියලා. ඒ කියන්නේ ඒ එඩිටර් එක ඇතුලේ තමයි අපි අර කිව්වා වගේ ඒ අදාළ ඉන්ටරැක්ටිව් ඔබ්ජෙක්ට් එකට අදාළ දේවල් ටික ඩිෆයින් කරන්නේ. අපි දෙවෙනි වීඩියෝ එකෙන් බලමු මෙන්න මේ ඉන්ටර්ෆේස් එක මොන වගේ එකක්ද මොන වගේ ඔප්ෂන්ස්ද තියෙන්නේ කියලා. සහ තුන්වෙනි එකේදී අපි බලමු කොහොමද මේ ඔක්කොම දේවල් පාවිච්චි කරලා පොඩි එක්සර්සයිසස් ටිකක් කරන්නේ සහ තවත් කන්සෙප්ට්ස් ටිකක්. රයිට්? එහෙනම් ඔයගොල්ලන්ට thank you. මෙච්චර වෙලාවක් අපේ වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියට මම හිතනවා ඔයගොල්ලන්ට නෝට්ස් මොන හරි දාගන්න තියෙනවා නම් අනිවාර්යෙන් දාගන්න. ඔයගොල්ලන්ට ඉස්සරහට මේ දේවල් වැදගත් වෙනවා ඊළඟ වීඩියෝස් උනත් බලාගෙන යනකොට. ඉතින් ඔයගොල්ලන්ට මම මේ කියපු දේවල් ටෙස්ට් කරලා බලන්න පුළුවන්. Unreal Engine එක ඕපන් කරලා empty project එකක් ඕපන් කරලා starter kit එකත් එක්ක. ඉතින් එහෙනම් අපි දෙවෙනි වීඩියෝ එකත් එක්ක හම්බෙමු. සුබ දවසක්.